තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම මේ ලෝකයේ උපදින සියලු සත්වයන් මෙලොව උත්පත්තිය ලබන්නේම තණ්හාවේ දහසයන් විදියට. තණ්හාව මත උපදින අපේ ජීවිතවලට අයත් වන ප්‍රධාන කාර්යයන් දෙකක් ගොඩක් වෙලාවට අපට හඳුනා ගන්නට පුළුවන් ජීවිත පිළිබඳව විමර්ශනය කරයින් පස්සේ ගොඩාක් දෙනා ආත්මාර්ථය පිළිබඳව හිතනවා. සුළුතරයක් දෙනෙක් පරාර්ථය පිළිබඳව සිතනවා. ඉතින් ආත්මාර්ථ සාධනය සහ පරාර්ථ සාධනය කියන කාරණා දෙක මත ජීවිතය පෙරමුණට අරගෙන යනකොට සමහර වෙලාවට ආත්මාර්ථ සාධනයේ උපරිමාන්තය දිහාවට හැරෙනකොට Taman පිළිබඳව වැඩියෙන් හිතන්නට අපි පටන් ගන්නවා. ඉතින් අපිටම කියලා අපිව හරියට හොයාගන්න අරමුණු කරොත් අපට දාර්ශනික තලයක ඉඳලා Taman සොයා යාම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. භික්ෂු වහන්සේගේ ජීවිතයක ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ රහත් ඵලය ලැබීම. භික්ෂුන් වහන්සේලා අපට මඟ පෙන්වන ජීවිතයත් සංසාරය නිවැරදිව අවබෝධ කරගන්නට පුළුවන් ජීවිතයක්. ඉතින් ඒ සඳහා අපි මූලිකව කරන්නට ඕන කාරණාව සිත අපේ පාලනයට යටත් කර ගැනීම කියලයි අපි හැමදෙනාම විශ්වාස කරන්නේ. කොහොමද සිත Tamanගේ පාලනයට යටත් කරගන්නේ සඳහා තියෙන ක්‍රමවේද පිළිබඳව සාරගවේෂී වැඩසටහනේදී අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් කරනවා. අදත් බලාපොරොත්තු වෙන්නේ සාරගවේෂී වැඩසටහනේ සාරාර්ථය හොයාගෙන යන්නට සමත භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්න. මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභි වන්දනෙන් යුතුව අපි තාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. හාමුදුරනේ මේ අපි මුලින්ම සමත භාවනාව පිළිබඳව හොයා බලනකොට එය මේ බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර සිටම මිනිසුන් අත්විඳි සොයා බලපු පර්යේෂණ කරපු කාර්යයක් කියලා කියවන්නට ලැබුණා. මම කැමති එතනම සිට ඒ අදහසේ සිටම සාකච්ඡාවට ප්‍රවේශ අදහසක් ලබා ගන්න. තෙරුවන් සරණයි ඔබතුමාටත් ඒ වගේම අද සාරගවේෂී නරඹන පින්වතුන්ටත්. ඔබතුමා අද යෝජනා කරන මාතෘකාව ඊටාම වැදගත් මාතෘකාවක්. ඒකට හේතුව තමයි පෙරදිග දැනුම් සම්භාරයේ තිබුණු ඊටාම වැදගත් දෙයක් තමයි වජිර මහත්තයා හිත දියුණු කරන්න පුළුවන් කියන සාකච්ඡාව. පෙරදිග දැනුමේ තමයි ඔබතුමා කියපු විදිහටම හිත දියුණු කරන්න පුළුවන් කියන භාවිතේ තියෙන්නේ. නැතුව බුදුහාමුදුරුවෝ හිත දියුණු කරන්න පුළුවන් කියලා හොයාගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ හොයාගත්ත කොටසකුත් තියෙනවා. නමුත් ඔය ඔබතුමා පැහැදිලි කළා වගේම සමත භාවනාව පිළිබඳ විශාල සාකච්ඡාවක් බුද්ධ කාලේ තිබිලා තියෙනවා. ඒකට අපි කියන්නේ ආදි බුදු සමය කියලානේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින්ම සමත භාවනාව දියුණු කරපු විවිධ මුනිවරු විවිධ ශ්‍රමණ කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒක ඊටාම පැහැදිලි මේ බ්‍රාහ්මණ වාදයට විරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩනගෙනකොට ඒගොල්ලෝ ගැඹුරු හුදේකලාවේ හිත වඩන්න පුරුදු වුණා. ඒක අනාදිමත් කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. අනාදිමත් කාලයක් තිස්සේ හිත වඩාගෙන එනකොට ඔය සමත භාවනාව පිළිබඳ විශාල අවධිකමක් ಭಾರತයේ තිබිලා තියෙනවා. ඇත්තටම බුදුන් වහන්සේටත් බෝධිසත්වරයෙක් විදිහට ඒකට තමයි මූලික ප්‍රේමයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ කාමසුකල්ලිකානුයෝගී වැඩපිළිවෙල තුල සදාතනික විමුක්තියක් නිවීමක් නැහැ කියලා වජිර මහත්තයා උන්වහන්සේ තේරුම් අරගෙන උන්වහන්සේ සම්පූර්ණ ගිහි ජීවිතය අත්හැරලා දාලා ගිහින් තීරණය කළේ සමාධිය දියුණු කරන්න ඕන කියලා. ඒ කියන්නේ හිත වඩන්න ඕන කියලා. ඇඟ වඩලා වැඩක් නැහැ කියන එක. එතකොට අර ඇඟ වැඩිමනේ ඊට අධික කාමසුකල්ලිකානුයෝගී ජීවිතයකින් කළේ. එතකොට උන්වහන්සේ ඔය දුර්ගේශ්වරී වලින් ඇතුළට ගිහින් විවිධ ශ්‍රමණ කණ්ඩායම් ළඟට යනකොට ಭಾರತೀಯ ඉගැන්වීම් වල භාවනාව ගැන සමාධිය ගැන විශාල සාකච්ඡාවක් තිබුණා. ඒ කාලේ උන්වහන්සේ කැලෑවලට ගිහින් විවිධ ගුරුවරු ළඟට ගිහින් හිත හොඳට පුහුණු කරලා තියෙනවා.
හරි. එච්චර දුරට යන්න ඕනත් නැහැ. උන්වහන්සේ අර අපි අහලා තියෙනවා වප්මගුල දවසෙත් ආනාපාන සති සමාධියට සමවැදුණා කියලා. එතකොට අපිට තේරෙනවා උන්වහන්සේ පොඩි කාලෙත් ಭಾರತයේ ඉගැන්වීම් වල භාවනාව පිළිබඳ විශාල සාකච්ඡාවක් තිබිලා තියෙනවා. එහෙමනම් බුදුන් වහන්සේ කළේ ඊටා විශේෂ දෙයක්. හැබැයි සමත භාවනාව පුහුණු කිරීම පිළිබඳ සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල ක්‍රමවේද තිබුණා. එතකොට මේ ක්‍රමවේද වලට බුදුන් වහන්සේ අවබෝධයටපත් වෙලවත් විරෝධයක් දක්වන්නේ නැහැ. මොකද ඒවා තුළ නිවීමක් තියෙනවා. හැබැයි ඒ ටික විතරක් අල්ලගෙන හිටියොත් එයාටත් අවබෝධය කරා යන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා උන්වහන්සේ හොයාගත්ත දේකුත් තියෙනවා. ඒ කියන්නේ ಭಾರತೀಯ ඉගැන්වීම් වල අෂ්ට සමාපatti තිබුණා. ඒකට නවවෙනි සමාපත්තියක් උන්වහන්සේ එකතු කළා නිරෝධ සමාපත්තිය කියලා. ඒ කියන්නේ රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් තිබුණා. ඒ දෙකම අයිති සමත භාවනාවට. ඒක විපස්සනාවට සම්බන්ධ නැහැ. හැබැයි එතනින් එහාට ಭಾರತೀಯ ඉගැන්වීම් වලට විකල්පයක් තිබුණේ නැහැ. කොහොමද මෙතනින් එහාට යන්නේ? ඒකට උන්වහන්සේටවත් වැඩපිළිවෙලක් මූලික වශයෙන් හම්බුනේ නැහැ. මොකද මේ වැඩපිළිවෙල හොයාගන්නම වජිර මහත්තයා අවුරුදු 6ක් විතර දීර්ඝ කාලයක් යනවනේ. ඒතර අවුරුදු 6ක් විතර යන්නේ අර නිරෝධ සමාපත්තිය තියෙන තැන උන්වහන්සේට හොයාගන්න අමාරු වුණා. නිරෝධ සමාපත්තිය කියන එක 8 වෙනි සමාපත්තියෙන් එහා පැත්තේ ඇත්තේ නැහැ. ඔය රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන සියල්ලම සමත භාවනාවට අයිති. ඒවා ಭಾರತೀಯ ගුරුකුලවල තිබිලා තියෙනවා. ಭಾರತೀಯ ඉගැන්වීම් වල ඒවා ඊටා ඉහළින් පුහුණු කරලා තියෙනවා. ආලාර කාලා මුද්දකරාම් පුත්ත වගේ අය ඊටා ඉහළ සමාපත්තියත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒකෙන් තේරෙනවා උන්වහන්සේගේ යුගයට පෙර කාලේ හිත දියුණු කරපු මුනිවරු හිටියා. ඒගොල්ලෝ සමාධිය දියුණු කළා කියලා. ආම්දුරෝ ඊටාම නිවැරදි ලෙස අපිට පැහැදිලි කරලා දෙනවා මේ බුද්ධ කාලීන සමාජ පසුබිම පිළිබඳව. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්කම මම කැමති එහා දිශාවට ගමන් කරන්න. දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ ගුරුවරු දෙන්න ගාවට ගියයින් පස්සේ අෂ්ට සමාපත්තිත් ලැබුවයින් පස්සේ එතනින් එහා දෙයක් තියෙනවා කියලා අවබෝධ වීමම තමයි බෝසතාණන් වහන්සේගේ ජයග්‍රහණය. ඉතින් සාමාන්‍ය කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය චරිතයක් වන්නේම මේ අර නොනවතී ගමන් කිරීම. 8 වෙනි සමාපත්තියෙන් එහා තවත් නිරෝධ සමාපත්තියක් හොයාගෙන ගමන් කිරීම. එතකොට ආම්දුරනේ මේ සමත භාවනාව වඩන කෙනෙක් සිත පිහිටවන්න ඕන මූලිකව කුසල් සිතකමද? ඒ කියන්නේ සිත අරමුණු කරන්න ඕන කුසලයටමද? කුසලය පිළිබඳව කතාව ಭಾರತೀಯ ඉගැන්වීම් වලට තිබුණ නැහැ. ගොඩක් වෙලාවට සමහර අය කියනවා සමාධිය දියුණු කරන්නේ නැතුව විදර්ශනා කරන්නත් පුළුවන් කියලා. ඒක එක දේශනාවක තියෙනවා මේ අස්සජී සූත්‍රය කියලා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ඔය අස්සජී කියලා හාමුදුරුව කෙනෙක් එනවා. උන්වහන්සේ බොහොම වයසක මේ ලෙඩ වෙච්ච හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා මේ ඒ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපවත් වෙන්න කිට්ටුයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ ගිහින් අහනවා මේ අස්සජී මොනවා හරි හිත වේදනාවක් එහෙම තියනවද කියලා. ඒක සාමාන්‍යයෙන් කෙනෙක් ඒ කාලේ මාරාන්තික වෙනකොට ගිහින් අහලා තියෙන උදව්වක් විදියට. දැන් අපි නම් අහන්නේ නැහනේ. සමහරට දැන් කෙනෙක් මරණාසන්න වුණොත් ඒ බව අපි හඟවන්නෙත් නැහනේ. ආපහු ඕක කියන්න යන්න එපා. අපි සද්ද නැතුව ඉමු. දැන් අපි තුමු වෛද්‍යවරයා කියනවා මෙයාව අසාධ්‍යයි මෙයාව ආයෙ දැන් බේර ගන්න බෑ කියලා අපිට කිව්වොත් අපි ඒක හඟවන්නේ නැහනේ. නමුත් බුද්ධ කාලේ එහෙම නෙමෙයි. බුද්ධ කාලේ මාරාන්තික බව දැනගත්තොත් එයාව මුණ ගැහෙන්න යනවා. සමහර බුදුරජාණන් වහන්සේම ගිහින් තියෙනවා. දැන් අස්සජී හාමුදුරුවෝ කියන්නේ අර කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහා නාම අස්සජී කියන හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවෝ පළවෙනි දේශනාවෙන් දෙවෙනි දේශනාව විවරණකොට රහත් වුණානේ. පස්වග මහණුන් ගියා. ඒ කියන්නේ මේ වෙන අස්සජී කෙනෙක් ගැන. එතකොට මේ හාමුදුරුවෝ ගිහින් මේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නකොට අභිමුඛ වෙනකොට උන්වහන්සේ අහනවා අස්සජී කොහොමද දැන් ඔයාට කියලා අහනකොට ඒ හාමුදුරුවෝ කියනවා මට හරි අමාරුයි. මගේ ඇඟ පවත්වන්න බෑ කියලා මට හිතෙනවා. එතකොට මගේ ඇඟේ අධික වේදනාවක් දැනෙනවා. නිකන් ඔලු කට්ට ගැලවිලා යන්න වගේ වේදනාවක් දැනෙනවා. ඉතින් ස්වාමීනි මට නම් හරිම අමාරුයි කිව්වහම බුදුරජාණන් වහන්සේ අහනවා අස්සජී මොනවා හරි උපවාදයක් හිතේ තියෙනවා. එතකොට සීලෙන් ඔයාට උපවාදයක් තියෙනවද සමාධියෙන්? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මට සීලෙන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට බොහොම පිරිසුදු සීලයක් ස්වාමීනි තිබ්බා.
හැබැයි මට දැන් අර කලින් පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන මම පළවෙනි ධ්‍යාන සුඛයෙන් වාසය කළා. ඒ කියන්නේ සමාධිය හොඳට දියුණු කළා. නමුත් ස්වාමීනි මට මේ වේදනාව නිසා සමාධියට සමවදින්න බෑ. ඒ කියන්නේ සමතේට එකතු වෙන්න බෑ. අර වේදනාව මතුවෙනකොට දැන් චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන්න එපාය සමත භාවනාව දියුණු කරන්න. මට සමාධියට එකතු වෙන්න බෑ ස්වාමීනි. මේ ඔබ වහන්සේ පැහැදිලි කරන විදියට මම සමාධියට එකතු වෙන්න හදනවා. නමුත් වේදනාව ඊට වඩා උඩට එනවා. සමාධිය යට යනවා. ඔන්න ඕක තමයි මට තියෙන වේදනාව කියනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ එහෙම කියන්න එපා. අස්සජි ඔහොම හිතුවොත් එහෙම ඔයාට ජීවිත අවබෝධය කරා යන්න වෙන්නේ නැහැ. ඔයා හිතන්න එපා කියනවා මේ ලෝකේ සමාධියමයි සාරය කියලා. ඒ කියන්නේ සමතේම සාරය කියලා හිතන්න එපා කියනවා. මොකද උන්වහන්සේ සමතේ සාරයේ සමතේ තුල සාරයක් තියෙනවා නම් ඔබතුමා කිව්වා වගේ අර නිරෝධ සමාපatti කියලා එකක් හොයන්න ඕනේ නෑනේ. මොකද සමාධිය ಭಾರತೀය ඉගැන්වීම් වල තිබ්බනේ. ඉතින් නිරෝධ සමාපත්තියට එකතු වෙලා වැඩක් නෑ ඒක සාරයම න. උන්වහන්සේ කියනවා මේ අස්සජි සමාධියම සාරය කියලා හිතන්න එපා. ඔයාට මම විපස්සනා ක්‍රම ටිකක් කියලා දෙන්නම් කියලා උන්වහන්සේ අර පංචස්කන්ධයේ උදේවැය බලන ක්‍රමයක් කියලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ එහෙම අපවත් වුණා. හැබැයි පිරිනිවන් පෑවා. ඒ හඳුරු උපතක් කරා ගියේ නෑ. එවන අපිට තේරෙනවා මේ සමාධිය නැතුව අවබෝධය කරා යන ක්‍රමයකුත් තියෙනවා. ඒකට ඇත්තටම වජිර මහත්තයා සමාධිය නැතුව ඔය බුතුමා කියපු අද මාතෘකාව සමතේනේ. සමතේ නැතුව විපස්සනා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අද ලංකාවේ අපි කතා කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කතා කළෙත් නෑ. දැන් ඔය අස්සජි හාමුදුරුවෝ කිව්වා සමාධියම සාරය කියලා හිතන්න එපා. ඔයා විපස්සනාව පැත්තට එකතු වෙන්න කියලා. ඒ කියන්නේ සමතේ වඩාගෙන විපස්සනා කරනවා කියන එකනේ. ඔය විපස්සනාව තමයි ඔබතුමා පැහැදිලි කරන විදිහට කුසලයේ කියන්නේ. ඒ කියන්නේ විපස්සනාව තමයි කුසලය. එතකොට බුදුහාමුදුරුවෝ හොයාගත්තේ කුසලය. ඒ කියන්නේ කිං කුසල ගවේෂී කියන කුසලයේ මොකක්ද කියලා ಭಾರತೀಯ ඉගැන්වීම් වලට අදහසක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ පින ගැන අදහසක් තිබ්බා. කුසලයේ කියන්නේ විපස්සනා නියෝජනේ. එතකොට කුසල් සිතක එකඟතාවයේ තමයි සමාධිය දියුණු කරනවා කියන්නේ. දැන් සමාධිය වඩනවා කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඇත්තටම වජිර මහත්තයා සමාධිය වඩනවා කියලා කුසලයේ වඩනවා කියලා කියන්නේ දැන් සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟතාවය. එතකොට කුසල් සිතේ එකඟතාවය නම් මොකක් මතද එකඟ වෙන්නේ කියලා හිතනවා. ඒ එකඟ වෙන්නේ සතිපට්ඨානෙ මත. එතකොට සමාධිය දියුණු කර ගැනීමට තල්ලුව දෙන්නේ සම්මා වායාමයෙන්. එතකොට සම්මා වායාමයයි සම්මා සතියයි සම්මා සමාධියයි තිබුණා සම්මාදිට්ඨිය උපදිනවා. අන්න කුසලයේ උපදිනවා. කුසලයේ කූට ප්‍රාප්තියට එකතු වෙනවා. හැබැයි මේ සමාධියම බුදුහාමුදුරුවෝ මේ සමාධියට විරුද්ධ නොවන්න හේතුවක් තියෙනවා. ಭಾರತೀය දැන් හැම සූත්‍රයකම තියෙන්නේ ඔය බලන්න දීඝනිකායේ හැම සූත්‍රයකම තියෙනවා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, එතනින් පස්සේ හතරවෙනි ධ්‍යානෙ, එතනින් පස්සේ තමයි නිරෝධ සමාපත්තියට ඒක. ඒ කියන්නේ විදර්ශනා කරන්නේ එතනින් පස්සේ. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔබ වහන්සේම කිව්වා අස්සජී සූත්‍රයේ තියෙනවා විදර්ශනා කරන්න පුළුවන් සමතේ නැතුව කියලා. එච්චර පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙද්දි බුදුහාර මොකටද මේ සමාධිය ගැන ආයි කතා කළේ? කියන්නේ සමතේදී. ඒක හරි පහසු ක්‍රමයක්. ඒ වගේම තමයි වජිර මහත්තයා බුදුහාමුදුරුව කරන්නේ අපි හැමදාමත් කියනවා වගේ නව ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කිරීම. ಭಾರತೀය ඉගැන්වීම් වල ඔය සමාධිය සමතේ සාරය කියලා හිතාගෙන හිටියේ. ඒ සමාජය එකපාරේ එකට විරුද්ධව නැගී හිටියනම් සමාජයට බුදුහාමුදුරුවන්ට බණ කියන්න වෙන්නේ නැහැ. විශාල ශ්‍රමණ කණ්ඩායම් වලින් විරෝධයක් එන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ මුල් බැහැගෙන තිබුණු දෙයක් තමයි ඔය ධ්‍යාන දියුණු කරනවා කියන. ඒක සමතේට අයිති දෙයක්. ඒක විදර්ශනාවට අයිති කොටස නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම දේශනා කළා පළවෙනි ධ්‍යානෙට සමවැදිලා කොහොමද විදර්ශනා කරන්නේ. එකෙන් කියවෙන්නේ නැහැ පළවෙනි ධ්‍යානෙ නැතුව විදර්ශනා කරන්න බෑ කියලා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ඔය ධ්‍යාන නිස්සය කියලා සූත්‍රයක් තියෙනවා. අපිට ඒක පුළුවන් විදර්ශනාව ගැන කතා කළාදී කොහොමද ධ්‍යානෙට එකතු වෙලා විදර්ශනා කරලා කෙලින්ම අමා නිවන්නට එකතු වෙන්නේ කියලා. ලෝකේ නිර්වාණ ධාතුවට සමවදින්නේ කොහොමද කියලා. ඒ නිසා මේ සමතය ඊටා වැදගත් සාධකයක්. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒකට හේතුව තමයි ಭಾರತೀය ඉගැන්වීම් වල මිනිසුන්ගේ හැමමස්ලේ නහර වලටම බැහැලා තිබුණ එකක් සමාධිය. ඒකට විරුද්ධව ආධ්‍යාත්මික ක්‍රමයක් ඉදිරිපත් කළා නම් සමහර විට ඒ කාලේ සමාජයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න උනත් තිබුණා. එච්චරට සමතේ දියුණු කරන එක සාරේ විදියට සැලකුවා. සමතය කියන එකෙන් තමයි මූලික වශයෙන් හිත තුල පවතින කෙලෙස් ඇවිස්සෙන ස්වභාවය පාලනය කරන්න. එතකොට කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයේ වජිර මහත්තයා පාලනය කරගන්න ඕනනේ. එතකොට කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයේ මතම කෙලෙස් සම්පූර්ණ නිරුද්ධ කරන්න බෑ. එතකොට කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයේ කලමනාකරණය කරගන්නේ සමතේ. එතකොට කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයේ කලමනාකරණය කරගත්තාම අයින් කරගන්න ලේසිනේ. එතකොට ඒකට අදාළ මූලික දොරවල් ටික වහගන්නේ සීලයෙන්. දැන් අපිට ඊටාම හොඳට පේනවා එහෙමනම් අපිට මේ සමාධිය කියන එක දියුණු කරන්න වෙනවා.
සමතේ වඩන ක්‍රමවේද බුදුරජාණන් සිතාම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. කොහොමද පළවෙනි ධ්‍යානයට සමවදින්නේ, දෙවෙනි ධ්‍යානයට සමවදින්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. අපිට තියෙන්නේ ධ්‍යානයට එකතු වෙලා ඔබතුමා මතු කළා වගේ ලෝකේ ප්‍රබලම කුසලයේ වෙච්ච පළවෙනි මාර්ගඵලයේ 2 3 4 කියන මාර්ගඵල වලට එක. අන්න ඒක තමයි කුසලය. එතකොට දැන් කුසලය කියලා කියන්නේ අටමහා කුසලය. ඒ තමයි මාර්ග 4යි ඵල 4යි. ඒක තමයි ලෝකේ තියෙන බුදුදහමේ කතා කරන ප්‍රබලම අටමහා කුසලය. දැන් ඔය ඉතිසලත් අපි කියලා තියෙන දැන් අටමහා කුසලයේ පිළිබඳ ලොකු සාකච්ඡාවක් ලංකාවේ තියෙනවනේ. ඒ කියන්නේ අටමහා කුසලයේ කියලා අපි කියන්නේ මොනවද? කටින පිංකම් කරන එක. ඒකනේ පළවෙනි එක කියන්නේ. දෙවෙනි එක තමයි ආසාංගික දාන දෙන එක. තුන්වෙනි කාරණේ තමයි අටපිරිකර පූජාව. දැන් මේ එකක්වත් මේවා ඔක්කොම පශ්චාත් කාලිනව හදාගත්ත දේවල්. මොකද මේක පශ්චාත් කාලීනයි කියලා කියන්නේ මේකට හේතු තියෙනවා. ඔය අටමහා කුසල් වල තියෙන එක තැනක කෙත්වතු පූජාව කියලා එක. ඒතකොට කෙත්වතු පූජාව වගේ දෙයක් භික්ෂුවකට ඕනේ නැහැනේ. කුඹුරු කොටන්න නෙමෙයිනේ භික්ෂුවයිනේ. භික්ෂුවගේ නිවන සම්බන්ධ ගැඹුරු කතාවක් ඒ භික්ෂුවගේ හෘද සාක්ෂි වැඩ කරනවානේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන මන් නිවන් පිණිස සච්චිකරණත්තායි මං කාසාවන් ගහෙත්වා මේ සිවුර අරගෙන ඔබ වහන්සේ මාව මහාන කරන්න කියලානේ ආචාර්යවරයා ඉස්සරහා සිවුරු ටික දීලා ඉල්ලන්නේ. ඒතකොට එහෙම ඉල්ලලා කුඹුරු කොටන්න තැනකට ශ්‍රාවකයා එකතු කරයි කියලා අපිට පිළිගන්න බෑනේ. ඒ කියන්නේ කුඹුරු කොටන එක කරන කෙනෙක් කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඒ අයගේ පුද්ගලික චින්තනනේ. නමුත් බුදුහාමුදුරුවෝ අපිට හිතන්න බෑනේ මේ ටික ඔක්කොම කියලා වෙලා ආයේ මහණෙනි මඩට බහින්න කියයි කියලා. එතකොට අපිට තේරෙනවා භික්ෂුවට කෙත්වතු පූජාව කියන එක බුදුහාරු කවදාවත් අනුදැනව දාර නිකන් නෙමෙයි. එහෙනම් අපි හදාගත්ත අටමහා කුසලේ නෙමෙයි. ඒක ත්‍රිපිටකේ කොහෙවත් ඇත්තෙත් නැහැ. බුදුදහම කතා කරන අටමහා කුසලයේ තමයි මාර්ග 4යි ඵල 4යි. ඒක හම්බ වෙන්නේ අර සමතේ දියුණු කරගෙන විපස්සනාව පැත්තට හැරෙනවා. ඒතකොට අපිට තේරෙන එක දෙයක් විපස්සනාව තමයි ප්‍රබල කුසලය. සමතේ කියන්නේ කුසලයට එන මූලික පියවරට අයිති පදනමේ කතාන්දරය. මම කැමතියි හඳුනේ ඔබ වහන්සේගේ අවසරෙන් මේ මාර්ග 4යි ඵල 4යි සැකවින් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් මේ මොහොතේ. ඇත්තටම මේ මාර්ගයයි ඵලයයි කියන එක දැන් ওই සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ටිකනේ මාර්ගඵල. ඒතර මාර්ගඵලය අනුගමනය කරන්න මාර්ගයට එකතු වෙන්න ඕන. මාර්ගයට එකතු වෙනකොට ඒ පුද්ගලයා තුළ සංයෝජනීය වශයෙන් පවතිනවා බැඳීම් 8ක්, බැඳීම් 10ක්. ඒකට අපි කියනවා දස සංයෝජන කියලා. ඒවා ක්‍රමානුකූලව ගැලවෙන්න පටන් ගන්නවා. ඒ ගැලවීමට අදාළ මූලික වැඩපිළිවෙලට එකතු වෙච්ච එක මාර්ගය කියලා අපි කියනවා. ඒවා ගැලවිල යන එක ඵලය කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට සෝවාන් වෙනකොට සෝවාන් වෙන ශ්‍රාවකයාට තියෙන්නේ සෝවාන් මාර්ගයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න. විපස්සනා වඩාගෙන යනකොට යාට තියෙන පංචස්කන්ධයේ උදේවැය බලන්න. දැන් මේ කෙටියෙන් කිව්වොත් පංචස්කන්ධයේ උදේවැය බලන්න. හැබැයි පංචස්කන්ධයේ උදේවැය බලන්න නැතුව නාම රූපයන්ගේ උදේවැය බලලත් නිවනට එකතු වෙන්න පුළුවන්. ධාතු වශයෙන් මානසිකාරය ඔය වගේ එක ගොඩක් ක්‍රම තියෙනවා. ඒක තමයි එයාගේ මාර්ගය. ඒක මාර්ගයට එකතු වෙනකොට එයා තුළ සක්කාය දිට්ඨිය කියන තමන් තුළ තියෙන ප්‍රබලම සංයෝජනය දුරු වෙනවා. ඒක තමයි ඵලය. එතකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය දුරු වෙනකොට අන්න ඵලයට එකතු වෙනවා. ඒ වෙනුවෙන් එයා කරන්න ඕන කෘත්‍යයක් තියෙනවානේ. කල යුතු දේවල් ටිකක් තියෙනවා. අනේ කල යුතු ටික තමයි මාර්ගය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඒ පංචස්කන්ධයේම උදේවැය බලාගෙන යනකොට ඒ උදේවැය බලනකොට එයා තුළ සම්මා දිට්ඨියම ප්‍රතිවේද වෙනවා. එතකොට කාමරාග පටික ටිකක් අඩු වෙනවා. අඩු වෙනකොට සකදාගාමි වෙනවා. තුනී වෙලා යනවා. ඊට පස්සේ ඒකම තව දුරටත් දියුණු කරගෙන යනකොට ඒ මාර්ගයේ තුල එයා ඉන්නේ. ඒ මාර්ගයේ තුල ඉන්නකොට එයා ඵලයට එකතු වෙනවා. කාමරාග පටික නැත්තටම නැති වෙලා යනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික පහම නැති වුණාට පස්සේ ඒ අනාගාමි තත්වයේ තුල ඉන්නේ. ඒක තමයි මාර්ගය. ඒ අනාගාමි තත්වයේ තුල ඉන්න කෙනාත් අර ස්කන්ධයන්ගේ උදේවැය බලමින්ම එයා කරගෙන ආපු ආධ්‍යාත්මික ප්‍රවේශය තුලම නවමහා විදර්ශනාව කියලා ගන්න තියෙනවා. ඒකට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට දැන් මේක කෙටියෙන් කිව්වොත් මේක යම් අදහසක් හරි චිත්‍රයක් හරි ඔළුවේ තියෙයි කාගේ හරිනේ. කවදා හරි උදව් වෙයි. මම මේ කාලේ මේ කතාව කරන්නේ අදට උදව් වෙන්නත් නෙමෙයි. මේවා ඔබතුමන්ලාගේ මේ නාලිකාහාරා මේවා අන්තර්ජාලයට එකතු වුණාම අදට අවුරුදු 100කට පස්සේ හරි කවුරු හරි කෙනෙක් මේක අහලා උදව්වක් ගයි. එතකොට සමහර විට අපි මෙහි නැති වෙයි. නමුත් ඒ කාලේ කවුරු හරි ගනී මේකේ උදව්. සමහරට අද මේ දේශනාව අහගෙන ඉන්න බොහෝ පිරිසක් කියාවි මේක අනවශ්‍ය මැදිහත් වීමක්. ඔයිට වඩා දෙයක් බැරිද මෙහිම ප්‍රශ්න ගොඩාක් තියෙන වෙලාවක බැරිද කතා කරන්න වගේ මේ භෞතික සීමාවේ මතපොත ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. බැරිද මේ අපිට බුදුදහමේ තියෙන ආර්ථික දර්ශනය වගේ දේවල් කතා කරන්න. ඒවත් ඔබතුමන්ලා කතා කරනවනේ. එතකොට දැන් මම කියන්නේ මේ ඊට පස්සේ අර උද්දම්භාගී සංයෝජන කියලා කොටසක් තියෙනවා. ඒ ටික අයින් කරගන්න මහන්සි වෙන එක මාර්ගය. ඒ ටික අයින් වීමෙන් සම්පූර්ණ අවිජ්ජා ආශ්‍රව කියන එක සම්පූර්ණ නැති වෙලා යනවා.
එතකොට අවිජ්ජාශ්‍රව නැත්තටම නැති වෙලා යන එක තමයි සම්පූර්ණයෙන්ම ඵලය කියලා කියන්නේ. හැබැයි තවත් පිළිවෙලකට ඕක ඕනනම් කියන්න පුළුවන්. දැන් දිට්ඨි ආශ්‍රව නැති කරගන්න වැඩ පිළිවෙලකට එකතු වෙනවා. ඒක තමයි මාර්ගය. දිට්ඨි ආශ්‍රව නැතිවීම ඵලය. ඊට පස්සේ අපේ එකක් තියෙනවනේ මේ ආශ්‍රව වර්ග 4ක් තියෙනවනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව තුනී කරගන්න මහන්සි වෙනවා. ඒක මාර්ගයේ. කාමාශ්‍රව තුනී වෙලා යනවා. අන්න ඒක ඵලයේ සකදාගාමි ඵලය. කාම රාග ආශ්‍රව වශයෙන් පවතිනවා. කාම ආශ්‍රව කියලා කොටසක් නැත්තටම නැති වෙනවා. ඒ වෙනුවෙන් එයා කළ යුතු කෘත්‍යයක් තියෙනවා. ඒක කරන එක මාර්ගය. ඒක නැති කරන එක ඵලය. ඔය විදියට ගිහින් අවිජ්ජා ආශ්‍රවයි භව ආශ්‍රවයි කියන ටික පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක හොයන්නත් බෑ සමහර වෙලාවට. ඒ ටික ඒ කියන්නේ දැන් ආශ්‍රව දෙකක් නැත්තටම නැති වෙලා දිට්ඨි ආශ්‍රවයි කාමාශ්‍රවයි නැත්තටම නැති වෙලා හැබැයි අනාගාමි වෙලා තවත් ආශ්‍රව දෙකක් තියෙනවා. බැලු බැලමට හොයන්නත් බෑ. අනාගාමී වෙච්ච කෙනෙක් නිවනට එකතු වෙන්නේ නැත්නම් ඒක යාට හොයාගන්නත් බෑ. සමහර විට Taman තුල අවිජ්ජාශ්‍රව තියෙනවා කියලා එච්චරට සියුම්ම තියෙනවා. ඒකයි අනාගාමී වෙච්ච ගොඩාක් අය බ්‍රහ්ම ලෝකෙට ගිහින් පිරිනුවම් පාලා තියෙන්නේ. මොකද එයාට හිතාගන්න බෑ මම කියන හැඟීම කොතනද බැඳිලා තියෙන්නේ කියලා. එච්චරට අඩුයි. හැබැයි තියෙනවා මම කියන හැඟීම. දක්ෂ ගුරුවරයෙක්ගේ ඇසුරට ගියොත් විතරයි එයා තුළ මෙන්න මෙතන ඔයාගේ ආශ්‍රව ගැට ගැහිලා තියෙනවා කියලා ඉතා ගැඹුරු විශ්ලේෂණයකින් හොයාගන්න වෙන්නේ. එතකොට එයා තුළ අවිජ්ජාශ්‍රවයි භවආශ්‍රව යන්තමින් තියෙනවා. ඒ දෙක නැති කරගන්න මහන්සි වෙන එක මාර්ගය. අවිජ්ජාශ්‍රවයි භවආශ්‍රවයි නැත්තටම නැති වෙලා යන එක ඵලය. ඔන්න ඔය විදිහට එක එක පැති වලින් මාර්ගයයි ඵලයයි විස්තර කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන මේ උත්තම අදහස් ඇතුළට කිමිදිලා බැලුවයින් පස්සේ ඒවා දැන් අහලා හෙමින් ලියා ගන්න මොහොත ආවයින් පස්සේ මම හිතනවා මේ සසර ආසාව වෙනුවට සසර නැති කිරීමේ ආසාව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම පියවර සහිත ගමනක් මේ තියෙන්නේ කියලා. දැන් අපි කියනවා මේ සිතුවිලි ඇතිවීම සහ සිතුවිලි නැතිවීම පිළිබඳව අපි කතා කරනවා ස්වාමීන් වහන්සේ. දැන් චිත්තක්ෂණයක් කියලා අපි කියනවා. දැන් විද්‍යාවේ හොයා ගැනීම එක්ක මයික්‍රෝ තප්පර, නැනෝ තප්පර වලින් හඳුන්වන්නත් බැරි. එහෙම මෙන්න මේ සීමාවේ තියලා සිතුවිලි උපදිනවා නැති වෙනවා කියලා හිතා ගන්නත් බැරි ෂණික හඳුන්වා දීමක් තමයි මේ ගෞතම බුදුරජාන් වහන්සේ අපට දේශනා කරපු මේ චිත්තක්ෂණ කියන අදහස. එතකොට මෙහෙම ෂණිකව කැඩෙමින් නැතිවෙමින් යන සිතුවිලි සමූහයක් චිත්ත භාවනාවක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් සමතයක් බවට පත් කරගන්න කොහොමද පෙළ ගැහෙන්නේ, මූලික වෙන්නේ, මූලික අධීර සකසා ගන්න? ඇත්තටම මූලික මේක ඊටාම ක්‍රමානුකූලව කරගන්න ඕනේ එකක්. ඒ ක්‍රමානුකූලව කරගන්නවා කියලා කියන්නේ මේක දැන් ඔය චිත්තක්ෂණයේ පිළිබඳ ගැඹුරු දාර්ශනික අදහසක් සාමාන්‍ය පුද්ගලයෙකුට හොයන්න බෑ. පැවිද්දෙකුට හොයන්නත් බෑ. ඒක ඔය ඔබතුමා කිව්වා වගේම සමාධිය දියුණු කරගෙන යන කෙනෙකුට තමයි ඒක තමා තුළ දර්ශනය වෙන්නේ. අපිට එක එක මූලාශ්‍ර අරගෙන වජිර මහත්තයා කතා කරගන්න පුළුවන්. නමුත් මේක අපිට දැනෙන්න ඕනනේ. ඒ කියන්නේ ඒකට අපි කියනවා දර්ශනීය කියලා නේ. ආර්ය සත්‍ය දර්ශනීය වෙන්න ඕන. එතකොට ආර්ය සත්‍ය ආර්ය සත්‍යාන දස්සනං කියලානේ මේ මංගල සූත්‍රය කියන්නේ. මේ ආර්ය සත්‍ය තමන් තුළ දර්ශනීය වෙන්න ඕන. ඒ දර්ශනීය වීමේ අවස්ථාව දක්වාම තමන්ව පෙළඹවන්නේ ඔය චිත්ත සමාධිය දියුණු කරන එක. ඔය සමත භාවනාව පුහුණු කරන එක. එතකොට මේ සමත භාවනාව ක්‍රමානුකූලව දියුණු කරගෙන යනකොට ඔය මේ ඔක්කොම නිරුද්ධ වී යන බව දැනෙනවා. ඒ කියන්නේ ඔය කාල නිර්ණය තුලින්ම තමාගේ ලෝකයේ එතනම හටගත්ත තැනම බිඳිලා යනවා කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හටගත්ත තැනම හේම කඩා වැටෙනවා. ආය හට ගන්නවා කඩා. එතකොට මේක තමයි ලෝකය කියලා තේරුම් අරගෙන මේ බඳු ලෝකයක ඉන්න එක කොහොමත් සුදුසු නැහැ කියන තැනට ආවට පස්සේ ආගේ විදර්ශනාව පැත්තට එකතු වෙනවා. ඒ කියන්නේ මේ සිතුවිලි වල වේගය හරියට නිර්ණය කරගන්න බෑ. Tamanගේ හිතට මේක දර්ශනීය වෙනවා. ඇති වෙන සිතුවිලි එතනම නැති වෙලා යන බව ඒක දැනගත්තට පස්සේ ඒක විදර්ශනා කරනකොට අපි අර අනිච්චානුපස්සී ඔය විදිහට මේ සිතුවිලි ඇති වෙන නැති වෙන වේගය බලනවා. එතකොට එහෙම බලාගෙන යනකොට එයා තුළ සම්පූර්ණයෙන් අවබෝධය පැත්තට යනවා. හැබැයි ඒකට එකතු වෙන්න කලින් දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ සමාධියේ ඉලක්කය මොකක්ද කියලා. වජිර මහත්තයා අපේ හිත තුළ කෙලෙස් වල මූලික ස්වභාව තුනක් තියෙනවා.
මූලික වශයෙන් අනුසය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තමයි පරිඋට්ටාන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. වීතික්කම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ අපේ හිත තුළ කෙලෙස් වැඩ කරන අවදි තුනක්. කෙලෙස් වල හැඩය, කෙලෙස් වල ආකෘතිය. ඒතර මේ කෙලෙස් මූලික වශයෙන් අපි තුළ පවතින අනුසය මට්ටමින්. ඒක අපි හැම කෙනෙක්ගේම තුළ පවතිනවා. ඒතර මේ අනුසය මට්ටමින් පවතින එක අපිට හරියට හොයාගන්නත් බෑ කොහොමද අනුසය විදියට තියෙන්නේ හිතේ කියලා. හේතුව ඒවා තියෙන්නේ හරියට අලු යට ගින්දර තියනවා වගේ. නිකන් බැලූ බැලමට පේන්නේ නැහැ මෙහෙම අරුබුදයක් තියනවා කියලා. හැබැයි කොහොම වුණත් මේ අනුසය මට්ටමින් කෙලස් ටික අයින් කළේ නැත්තම් මේ භව නිරෝධයට එකතු වෙන්න බෑ. අර නිවන කියන කතාවට එකතු වෙන්න බෑ. නිවනකට එකතු වෙනවා නම් අනුසය මට්ටමින් පවතින කෙලස් අයින් කරගන්න ඕන. මොකද අනුසය තිබ්බොත් එයා උපදිනවා. අනුසය විතරක් පොඩ්ඩක් තිබ්බත් එයා උපදිනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සිල් රැකලා නිවන් දකින්න බෑ කියලා. ඒ මොකද සිල් රැක්කට අනුසය අයින් වෙන්නේ නැහැ. සිල් රැක්කාම අයින් වෙන්නේ වජිර මහත්තයා මේ වීතික්කම අවදියේ පවතින කෙලෙස් වල ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට මේ අනුසය හිතේ පවතින නිසා ඒ අනුසය නැගී හිටින අවස්ථාවක් එනවා. අනුසය වර්ග 7ක් තියෙනවා. කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, මානානුසය ආදී අනුසය 7ක් තියෙනවා. ඒවා අපේ හැමෝගෙම හිතවල තියෙනවා. හැමෝගම හිතවල යට තියෙනවා. නමුත් අපිට තියෙන්නේ අපේ හිතේ කෙලෙස් නැහැ කියලා. දැන් අද මේ සාර ගවේෂී එක එකතු වෙන කෙනෙක් හිතන්න පුළුවන් නේ මගේ හිතේ නම් එහෙම නැහැ කියලා. හැබැයි මේ බණ ටික අහනකම් විතරයි මේ මානසිකාරය මේ පැත්තේ තියෙනකම් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ආවොත් කවුරු හරි කෙනෙක් බැන්නොත් රාගයට අදාළ ඉන්ද්‍රිය අත්දැකීමත් එක්ක එකතු වෙනකොට රාගයේ ස්වභාවයෙන් ඇති වෙනවා. ස්වභාවයෙන් ඇති වෙන අනුසය හිතේ තියෙන නිසා. අනුසය අයින් කරලා දැම්මොත් එහෙම එයා තුල ආයේ මොකක්වත් ඇහැයි රූපේ පදිංචි වෙන්නේ නැහැ. දැන් අපේ රූපය ඇහි පදිංචි කරගන්නවා අපි. ඒක නිමිති අනුනිමිති ඇහි සටහන් කරගන්නවා. සටහන් කරගෙන ආයස් දෙක පියාගෙන ගෙදර ගිහින් කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත තුල අනුසය පවතින නිසා තමයි එහෙම රැඳෙන්නේ. එතකොට මේ අනුසය ප්‍රායෝගික තලයට එනවා. ඒකට අපි කියනවා මේ අනුසය කියන්නේ නැගී හිටින අවස්ථාවට අපි කියනවා පරිඋට්ටාන අවස්ථාව කියලා. පරිඋට්ටාන අවස්ථාවේදී වෙන්නේ අනුසය නැගිටිනවා. ඒ කියන්නේ හිතේ අනුසය තිබ්බම උදාහරණයකට අපි මෙහෙම හිතමු. දැන් ඔන්න අපි සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා සමහරට බණහහා ඉන්නේ. එක්කෝ මොකක් හරි ඉතින් පන්සලක හරි මොනවා හරි කර කර ඉන්නවා. ඉන්නකොට එකපාරම ඔන්න භාවනා කරගෙන ඉන්නකොට මధుරෙක් ඇවිල්ලා කැරගෙනවා කනවටි. ඒතර මధుරෙක් ඇවිල්ලා කැරගෙන මට්ටම තුල තමයි ඒක තමයි අපි කියන්නේ මේ ඒකට කියන්නේ අපි පරිඋට්ටාන මට්ටම. අන්න කෙලස් නැගිටින්න ලෑස්ති දැන්. යට තියෙනවා නැගිටින්න ලෑස්ති පරිඋට්ටාන මට්ටම. ඒ පරිඋට්ටාන මට්ටම කැරගෙන කනවටේ කැරකෙනකොට ඔන්න කෙලස් තමා තුළ පටිඝ සංපයුක්ත සිතුවිලි ධාරාවක් ගලාගෙන හිතට එන්න පටන් ගන්නවා. එහෙම එනකොට ඔන්න කෙලස් නැගී හිටිනවා. ඊට පස්සේ මధుරවට ගහන්න හිතෙන වෙලාව තමයි වීතික්කම අවස්ථාව කියලා කියන්නේ. මధుරවට ගහන අවස්ථාව. එතකොට මේ මధුරවාට පහර දීම ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වීමක්. ඒ தത്വෙට තමා තුළ යම් ක්‍රියාත්මක වීමක් ඇති වුණේ Tamanගේ හිතේ කෙලෙස් අනුසය මට්ටමින් පවතින නිසා. එහෙමනම් අනුසය මට්ටමින් පවතිනවා නම් අපි ඉන්නේ අවදානමක. ඇයි ඕනෑම වෙලාවක මේ කෙලෙස් නැගිටින්න පුළුවන්. අනිත් එක හිත විශ්වාස කරන්නත් බෑ කොයි වෙලාවෙ හරි නැගිටින්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ අවදානමක. දැන් මේ සීලයෙන් කරන්නේ අර මధుරවට පහර දෙන එක නවත්තන එක. එහෙනම් අපිට තේරෙනවා සීලයෙන් මුලින් භාවනා කරන්න කලින් සිල් රකින්න ඕන. ඇයි භාවනාවට කලින් සිල් රකින්න අවශ්‍ය වෙන්නේ මේ කෙලෙස් වල වීතික්කම අවදියක් තියෙනවා. ඒ වීතික්කම අවදියේදී ප්‍රායෝගික හැසිරීමකට අපි එකතු වෙනවා. ඒ ප්‍රායෝගික හැසිරීමට එකතු වෙන එක නවතා ගැනීම පිණිස තමයි මිනිසු සිල් රකින්නේ. එතකොට මේ සීලයෙන් උදව්ව ගන්න ඕන. එතකොට සීලයෙන් උදව්ව ගත්තා කියන්නේ දැන් අනුසය නැත්තටම නැති වෙන්නේ නැහැ. හිතේ අනුසය තියෙනවා. ප්‍රායෝගික තලයේ සංසුන් එච්චරයි. ප්‍රායෝගික තලයේ යම් සංයමයක් තියෙනවා. ඉතින් කෙලෙස් ඇවිස්සෙන්නේ නැති මට්ටමට ඒ මොහොතේ ප්‍රායෝගික දැන් හිතේ සමහර කෙනෙක් එහෙම මధుරේ කැරකුණත් එකපාර හිතන නෑ මම පන්සලේ ඉන්නේ සිල් අරගෙන ඉන්නේ මේ වෙලාවේ හොඳ නෑ ගෙදර නෙමෙයි ඉන්නේ කියලා එකපාරම අර සීලේ උදව් ඇවිල්ලා අර ප්‍රායෝගික ක්‍රියාත්මක වීමේදී යම් විසඳුමක් කෙටි කාලින විසඳුමකට එකතු වෙන්න පුළුවන්. සීලය ඒක මහා දුරින් උදව් කරන්නේ ඒක ලොකු උදව්වක් කියලා හිතන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු හිතන්නේ ඒක සාරේ කියලා. ඒ නිසා කොහොම හරි සිල් රකින්න බලන්න. ඉතින් සීලය ඉතා හොඳ දෙයක්. ඊට පස්සේ අපි කියවන්නේ දැන් කෙලස් නැගිටින අවස්ථාවර මధుරව කැරකෙනකොට Tamanගේ කෙලස් නැගිටින්න හදනවනේ. අනිත් නැගිටින අවස්ථාව අපි කිව්වා ඒකට පරිඋට්ටාන අවදිය කියලා.
කෙලෙස් පරිඋට්ටාන මට්ටමින් ක්‍රියාත්මක. ඒ පරිඋට්ටාන මට්ටමින් ක්‍රියාත්මක වන කෙලෙස් වලට විසඳුම තමයි සමාධියෙන් කරන්නේ. සමාධියෙන් කරන්නේ ඔය අපි අද කතා කරන සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් පරිඋට්ටාන මට්ටම එහෙම්ම පවත්වනවා. ඒ කියන්නේ කෙලෙස් වලට නැගිටින්න දෙන්නේ නැහැ. මොකද මේ සමත භාවනාව දියුණු කරපු හාමුදුරුවෝ ඉඳලා තියෙනවා සමහර හාමුදුරුවෝ මේ අවුරුදු 25 30 හාමුදුරුවන්ට රාගසිතුවිලි ඇති වෙලා නැහැ. මේ ලංකාවේ අනුරාධපුරේ ඉඳලා තියෙනවා සිතුල් පව් එහෙම හාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙනවා රාගසිතුවිලි මාත්‍රයක් ඇති වෙලා. දැන් මට මේ ළඟදී ආවා එක්තරා මේ තරුණයෙක් මාව මුණ ගැහෙන්නේ. ඔහු කොරියාවේ ඉඳලා ආවේ. ඔහු අවුරුදු ගාණක් කොරියාවේ. ඔහු බොහොම ජීවිතේ විවිධ හැලහැප්පිලි වලට ලක් වෙලා ඊට පස්සේ පිරිහෙන්න පුළුවන් හැම පැත්තෙම පිරිහිච්ච කෙනෙක්. ඊට පස්සේ මේ අපි ඔය කරන ඔය භාවනාමය ක්‍රමවේද ගැනීම පොඩි අවදික මේක කරලා බලමුකෝ පොඩ්ඩක් මොන හරි වෙනවද කියලා. ඉතින් ඒ යාළුවත් එක්ක මේ ඒ භාවනා ක්‍රම වලට එකතු වුණා කිව්වා. ඒ තරුණයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මම දැන් රට අවුරුදු 2ක් හිටියා. මේ අවුරුදු 2 ඇතුළත මට රාග සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ කියලා. එතකොට යාගේ හිත හික්මෙව්වේ සමාධිය. එතකොට ඒකෙන් කියන්න බෑ ඒ தત્ත්වය සදාකාලිකයි කියලා. ඊට පස්සේ ආයෙත් රාගය ඇති වෙන විදියට යාගේ ජීවන චර්යාව. එතකොට කෙනෙක් බය වෙන්නත් පුළුවන්. එතකොට රාගය කියන්නේ ඇලීම කියන එක. එතකොට ඇලීම නැතුව ගෘහස්ත ජීවිතයක් ගැන අපිට කතා කරන්න අමාරුයි. ගිහිකම කියන්නේම ඇලෙනවා කියන එක. ඒ කියන්නේ ඇලීම කියන්නේ ගිහිකමට අයිති එකයි. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ගිහි ජීවිතේ ඉවරයි යාගේ. එහෙම හිතන්න පුළුවන්. ඉතාලම ලස්සනට ඉන්නවා යා. එතකොට අර හේතුව තමයි ආයෙත් රාගයේ ගලන විදියට යාගේ සිතුවිලි ධාරාව ඇති වුණොත් ඒ ඇති වෙච්ච තැනක එයා තුල ආයෙ සුපුරුදු රාගය ඇති වෙන. එහෙනම් මේක ස්ථිර නෑ. මොකද අර අනුසය තියෙනවා පරිඋට්ටාන මට්ටමේ පවතින කෙලෙස් වලට යම් විකල්පයක් හම්බ වෙලා තියෙනවා සමාධිය සමත භාවනාව පුහුණු කිරීම. ඒ කියන්නේ කෙලෙස් නැගිටින්නේ නෑ. මේකට සමහර හාමුදුරුවෝ මුලා වෙලා තියෙනවා. ඒ කාලේ සමහර හාමුදුරුවෝ මේ එහෙනම් මේ මං රහත් වෙලා වෙන්න ඇති. ඇයි දැන් මට රාගය ඇති වෙන්නෙම නැහනේ. ද්වේෂය ඇති වෙන්නෙම නැහැ. එහෙනම් මං රහත් වෙලාවත් වෙන්න ඇති කියලා සමහර හාමුදුරුවෝ ඉතින් එහෙමත් හිතලා තියෙනවා. අවුරුදු 25ක් විතරම රාග සිතුවිල්ලක් නැහැ කිව්වම ඉතින් ඒ හාමුදුරුවෝ අවංකව හිතන්න ඇති නම් මම මොකක් හරි මාර්ගඵල අවබෝධයක් වෙන්න ඇති කියලා. නමුත් ධනඋගත් ධර්මදරු ස්වාමීන් වහන්සේලා හිත විශ්ලේෂණය කරලා නෑ ප්‍රියාශ්මතුනි මෙන්න මෙහෙම තත්ත්වයක් ඔබේ හිතේ තියෙන කියලා නිවනට අදාළ විපස්සනා පැත්ත තෝරන. ඒතකොට විපස්සනා පැත්ත තේරුවම උන්වහන්සේ ඉක්මනට නිවන කරා යනවා. මොකද සමතෙන් ගන්න පුළුවන් උපරිම උදව්ව අරගෙන තියෙන්නේ. එහෙමනම් අපිට එකක් තේරෙනවා සීලෙන් කරනවා හිත තුළ පවතින කෙලෙස් වල නැගී හිටලා ප්‍රායෝගික තලයේදී ඇති වෙන අරුබුදේ සමනය කරනවා. කෙලෙස් නැගී හිටින අවස්ථාව සමනය කරනවා සමත භාවනාවෙන්. හැබැයි කෙලෙස් තියෙනවා තවම. අන්න ඒක ගලවලා අයින් කරන එක. කාමරාග අනුස්සයම අයින් කරනවා. මුලින්ම උදුරලා අයින් කරනවා. මුලින්ම මුදුන් මුල කැපුවට පස්සේ ගහේ සාරේ පොළොවේ සාරේ ගහට අදින්නේ නැහනේ. මුලින්ම කපලා අන්න ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ. ඒ විදිහට ඊටාම ක්‍රමානුකූලව ප්‍රායෝගික තලයේදී අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන්. අහන දැන් අපි මේ චිත්ත භාවනාවක් නැත්නම් සිතුවිලි මෙල්ල කරන භාවනාවක්ද කියන අදහස තමයි විමසන්නට උත්සාහ කළේ. එතකොට දැන් මේ සිතුවිලි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් සමත භාවනාව චිත්ත භාවනාවක්. ඔව්. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට එහෙනම් ඒක මේ සිතුවිලි මෙල්ල කිරීමේ භාවනාවක්. එතකොට එයම සමාධියක් බවට පත් කරගන්නේ කොහොමද? ඒක සමාධි භාවනාවක් වෙන්නේ කොහොමද? දැන් සිත මෙල්ල කරන එකයි සිත සමාධියට පත් කරනවායි කියලා කියන අදහස් දෙකම ඒක රේඛාවේ පිහිටා කටයුතු කරන එකක්ද? ඇත්තටම වජිර මහත්තයා ලිඳ බොර වෙලා නම් ඉස්සෙල්ලම ජරාවේ අනාදිමත් කාලයක් තිස්සේ ලිඳේ වතුර හුත්තටම පල් වෙලා නම් පළවෙනියෙන් අපි කරන්න ඕන තියෙන වතුර ටික අයින් කරන්න එපායි. එතකොට වතුර ටික අයින් කරනකොට ආයෙත් අර වතුර උනාගෙන එනවා ලිඳට. එන්නෙත් පිරිසුදු වතුර. හැබැයි තවම ලින් බැම්ම පිරිසුදු නැහැ. එතකොට අපි කරන්නේ එන පිරිසුදු වතුර වලින් මොකද ලින් බැම්මත් කාලයක් තිස්සේ ජරා වෙලා. එතකොට කරන්නේ අර පිරිසුදු වතුර එනකොට ඒ පිරිසුදු වතුරෙම ලින් බැම්මත් හොදලා අයින් කරන එක. අන්න එහෙම එකක් තමයි අපි මෙතන කරන්නේ. දැන් මේ විදියට සිතුවිලි කලමනාකරණය කරගෙන ඒ මොහොත තුල වාසය කරනකොට සිතුවිලි නොගැලීම නිසා හිතේ උපදිනවා ඒකාග්‍රතාවය. දැන් අපි භාවනා කරගෙන යනකොට අපි හිතමුකෝ දැන් මීට කලින් අපි සාර ගවේෂී වලදී කතා කළා ආනාපාන සතිය ගැන. එහෙම ඊටාම වැදගත් සාකච්ඡාවක් කළා. ඒකෙදී අපි කරනවා මේ සිතුවිලි ගලන එක
නැති කරලා භාවනාමය අරමුණ එක්ක විතරක් පුද්ගලයා එකතු කරන්න හදනවා. එතකොට එකතු වෙනකොට ඒ අර සිතුවිලි නොගැලීම නිසාම එයාගේ හිත තුළ අර ඒකට අපි කියනවා විතර්කය කියලා. භාවනා අරමුණ තුලම වාසය කරනවා. විචාරය. භාවනා අරමුණ විතරයි ਵਿਚාරන්නේ වෙන ඇසහරහා රූප ਵਿਚාරන්නෙත් නැහැ, කනහරහා ශබ්ද ਵਿਚාරන්නෙත් නැහැ, ආයතන 6 හරහා කිසිදු දෙයක ਵਿਚාරයකට එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ භාවනා අරමුණ විතරයි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර. ඔය විතක්ක ਵਿਚාර දෙක නිසා එයාගේ හිත තුළ ඊට පෙර ඇති වෙනවා ස්වභාවයක් විවිච්ඡේව කාමේහි. කාමයන්ගෙන් වෙන් වෙනවා. ඇයි කාමයන් එක්ක වජිර මහත්තයා අපි ගනුදෙනු කරන්නේ ඇසහරහානේ. ඒතකොට ඇසහරහා දැන් සිතුවිලි ගලන්නේ නැහැ. මොකද එයාගේ විතර්කයේ ਵਿਚාරයේ තියෙන්නේ භාවනා අරමුණක. දැන් සිතුවිලි ගලන්නේ නැහැ හිතට. ඇසහරහා තමයි කාමයන් අපි විඳින්නේ. කනහර පංචකාමයන් විඳිනවා කියලානේ අපි කියන්නේ. දැන් පංචකාමයන් විඳින්නේ නැහැ. පංචකාමයන් විඳින්නේ නැති නිසාම පංචකාමයන් නොගැලීමෙන් එයාගේ හිත තුළ විතක්ක ਵਿਚාරයක් පවතිනවා. අර භාවනා අරමුණ. මොකක් හරි භාවනාවක් අපි කියමුකෝ. මොනවා හරි භාවනාවක් මෛත්‍රිය හරි කියමුකෝ. මෛත්‍රිය වඩ아가න යන කෙනෙක් තුළ දැන් මෛත්‍රිය ගැන විතරයි අදහස් තියෙන්නේ. හිත දුවන්නේ කොහෙටවත්. හිත කොහෙටවත්ම දුවන්නේ නැතිකම නිසා විතක්ක ਵਿਚාරය මත පිහිටා ඉන්නකොට හිත ප්‍රීතියක් උපදිනවා. ඒක කාමයන්ගින් උපදින ප්‍රීතියක් නෙමෙයි. දැන් අපි දන්නේ ඇහෙන් රූප බැලුවාම ඒ බලන රූපේ නිසා අපි තුල ආස්වාදයක් ඇති වෙනවා කියලානේ අපි දන්නේ. නමුත් අපි දන්නේ නැහැනේ වජිර මහත්තයා ඇහෙන් රූප ගලන් නැති කොටත් යම් තැනක හරි ආස්වාදජනක අත්දැකීමක් හිත තුලින් වින්දනය කරන්න පුළුවන් කියලා. එතකොට අන්න එහෙම වින්දනයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීතිය කියලා. විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේ. අකුසලයන් දැන් ගලන්නෙත් නැහැ. මෙතන අකුසලයන් කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේවා හිතට ගලන්නෙත් නැහැ. මේවා ගලන්නේ විවිච්ඡේව කාමෙහි කාමයන් ඔස්සේ යන්නෙත් නැහැ. විවිච්ඡේව අකුසලේ අකුසලයන් ගලන්නෙත් නැහැ. සවිතක්කං සවිචාරං විවේකජං. විතර්ක විචාර භාවනා අරමුණ තුල තියෙන විවේකජං විවේකයෙන් හටගත්ත විවේකජං පීති සුඛං. ප්‍රීතියකුයි සුඛයකුයි තියෙනවා. ඇති වෙලා තියෙන්නේ මොකද? විවේකජං විවේකයෙන් හටගෙන තියෙන. ඒ කියන්නේ රූප ගැලීම නිසා නෙමෙයි හිත එක අරමුණක තියෙන විවේකයෙන් හටගෙන තියෙන. එහෙනම් ඔබ මතක තියාගන්න විවේකයෙන් හටගන්න ප්‍රීතියක් තියෙනවා ලෝකේ. අපි දන්නේ කාමයන් ගැලීම නිසා වරවතුමා කිව්වාගේ සිතුවිලි ගැලීම නිසා ඇති වෙන ප්‍රීතිය විතරනේ අපි දන්නේ. හැබැයි ලෝකේ ප්‍රීතියක් තියෙනවා. ඒක හරිම ආස්වාදජනකයි. විවේකයෙන් ඒක හටගන්නේ. ඒතකොට විවේකයෙන් හටගන්න ප්‍රීතියක් තියෙන බව අපි දන්නේ නැහනේ. ඒ නිසා අපි විවේකයට කැමති නැහැ. දැන් අපිට පොඩි වෙලාවක් විවේකයක් හම්බුනොත් එහෙම වජිර මහත්තයා අපි කරන්නේ ඉක්මනින්ම විවේකේ නැති කරගන්නවා. ඇයි අපි දන්නේ විවේකයෙන් ප්‍රීතියක් ඇති කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි විවේකයෙන් ඉන්නකොට කියනවා මට හරි පාළුයි පුළුවන් ද ඔයාට ඇවිල්ලා පොඩ්ඩක් මෙහෙ ඉන්න. මේ ඇයි ඔයා මට කතා කරන්නේ? අනේ මට පාළුයි ගෙදර තනියෙන් ඉන්න. එතකොට එයා දන්නේ විවේකයෙන් හටගන්න ප්‍රීතියක් ලෝකේ තියෙනවා. එහෙම එකට එකතු වෙන විදියක් දන්නේ නැහැ එයා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාලා විවේකයෙන් හටගන්න ලෝකේ ඉතා ප්‍රීතිමත් ජනක අවධියක් තියෙනවා කියලා. හැබැයි ඒක ಭಾರತೀಯ ගුරුකුලවල තිබ්බ එකක්. බුදුහාමුදුරුවම හොයාගත්ත එකක් නෙමෙයි. විවේකජම් ප්‍රීති සුඛම්. ප්‍රීතියකුයි සුඛයකුයි දැනෙනවා. ඔන්න ඔය ප්‍රීතියයි සුඛයයි දැනෙනකොට ඒකට කියනවා අපි ප්‍රීති සුඛම් පඨමඥානං උපසම්පජ්ජෝ. ඕක තමයි පළවෙනි ධානය කියලා කියන්නේ. ඒකට මේ හරියටම දවස් 3-4ක් භාවනා කරනකොට පළවෙනි ධානයට එකතු වෙන්න පුළුවන්. මොකද මම දන්නා ඉන්නවා ඒගොල්ලෝ මේ තාම කෙටි වෙලාවකින් දැන් මම අපි දාන්න ඇසුරු කරන අයනෝ හතරවෙනි ධ්‍යානෙට ඉක්මනට යන්න පුළුවන්. ඒතර හතරවෙනි ධ්‍යානෙට ආයෙත් දැන් ඒගොල්ලෝ තියෙන ප්‍රශ්නේ කොහොමද විපස්සනා කරන්න කියන එක ගැටලුව ඒගොල්ලන්ට තියෙන්නේ. ඒතර අපි විපස්සනා ක්‍රම ගොඩාක් කියලා දෙනවා. ඒ කියලා දෙනකොට ඉතින් හරියන ක්‍රමයක් තියෙන්න පුළුවන්, වරදින ක්‍රමයක් තියෙන්න පුළුවන්. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ හරියට විස්තර කරගන්න. ඉතින් අපි කියන විදියට යම් කෙනෙක් පුහුණු කළා මේක ප්‍රායෝගික ප්‍රතිඵල තියෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ විදියට හිත තුළ ඇති වෙනවා සිතුවිලි නොගැලීම නිසා ඇති වෙනවා ආධ්‍යාත්මික ප්‍රවේශයක්. එන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශය තමයි සමත භාවනාවේ ප්‍රතිලාභය. ඊට වඩා එකක් සමත භාවනාවෙන් හම්බ වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට වඩා මුකුත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ මට්ටමට හිත හදාගෙන ඉන්න කෙනෙකුට යන්න පුළුවන් උපරිම තැන බ්‍රහ්ම ලෝකෙ. එයා උපදින්නේ බඹලොව. ඒ කියන්නේ ඒ හිත තුල හිටියොත් එයා අනිවාර්යෙන් මිය ගියොත් එයා දුගතියට වැටෙන්නේ නැහැ, බ්‍රහ්මතලයට යනවා. ඒතකොට බ්‍රහ්මතලය කියන්නේත් මේ සාංශාරික ජාලයටමයි තැනක් නිසා සංසාරික ජාලෙන් එයා නිදහස් නැහැ. එයා සංසාරික ජාලයේ ඇතුලේ ඉන්න කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරුව අපට වදාලා සංසාරික ජාලෙන් ගැලවෙන විදිය. ඒ නිසා සමතේම උදව් කරලා අපිට විපස්සනාවට එකතු වෙන්න පුළුවන්. සමතේ දියුණු කරනවා කියන එක ගැනත් අපිට ඉස්සරහට සාකච්ඡා කරගන්න පුළුවන්. අතරම මේ විවේකය පරම විවේකයක්
කරගත්තයින් පස්සේ මේ දැන් අපි මේ මාතෘකාවේම පොඩ්ඩක් මෙහා පැත්තට ඇවිල්ලා සාකච්ඡා කළොත් මේ විවේකී අත්විඳින්න අපි පාවිච්චි කරන දේවල් දිහා බැලුවයින් පස්සේ මේ සාමාන්‍ය ගිහි කෙනයි සාරාර්ථය හොයාගෙන යන කෙනයි විවේකී අත්විඳින විදිය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදියට වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ඔය වෙපසම රසය වගේ තැන්වල ධම්මපීති රසය විඳින කෙනෙකුට එතකොට මෙහෙම මේ අපි ධර්මය සාහිත්‍යයක් කොට මෙනෙහි කරනකොට කොහොමද බුදුදහම ඇතුලේ විඳීම තියෙන්නේ කියන කාරණා හොයාගෙන යන කෙනෙකුට මේවා හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ රස පිළිබඳව සාකච්ඡා කරනකොට මේ රසය කොහොමද ධර්මය තුල උපදින්නේ කියන කාරණාව මා ඔබ වහන්සේ අර මතු කිරීම කරපු නිසා ඒ කොටසට ගමන් කළේ. දැන් මම ආයෙත් මේ සමථ භාවනාව මෙනෙහි කරන එහෙම නැත්නම් සමථ භාවනාව වඩන කෙනෙක්ට අවශ්‍ය කරන මාර්ගෝපදේශ හොයාගන්න තැනට අපි ආවොත් දැන් අපි හඳුරන්නේ මාද ඇතුළුව මේ ධර්මය ශ්‍රවණය කරන අතිබහුතරයක් මේ ගිහි ජීවිතයේ කම්සැප ලබන කාමරාග පටිගවල ඇලිලා ඉන්න පිරිස. එතකොට මේ ආසව අපි දුරු කරන්න ඔන්න අපිට එකපාරටම අදහසක් එනවා. හැබැයි මේ ලෝකය අපි ජීවත් වෙන්නේ කාම ලෝකයක. එතකොට මේ මිදීම අපි හදා ගන්න ඕන විඳීමෙන්ද එහෙම නැත්නම් මෙනෙහි කිරීමෙන්ද? මේක මම හිතන්නේ මේ ලිහෙන තැනයි මම මේ විමසමින් ඉන්නේ. දැන් විඳ ඇතයි කියා අයින් වෙන එකද? එහෙම නැත්නම් අවබෝධය ලබා අයින් වෙන එකද? නැත්නම් මේ මාර්ග දෙකම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. වජිර මහත්තයා ওই ක්‍රම දෙකම නෙමෙයි තවත් ක්‍රම කීපයක් අපිට එකතු කරගන්නත් පුළුවන් ඕන. ඇත්තටම ඔය ආස්වාදයේම ආදීනව දැකලත් එන්න පුළුවන්. දැන් ඔය සද්ධානුසාරීව ධර්මයට එකතු වෙනවා, ධම්මානුසාරීව එකතු වෙනවා, ප්‍රඥාවෙන් එකතු වෙනවා. මොකද රහතන් වහන්සේලාගේ ස්වභාව කීපයක් තියෙනවා. සමහර අය ඉන්නවා පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා. තවත් අය ඉන්නවා මේ සමාධි ඉන්ද්‍රියම බලවත් කරගෙන ඔය අපි අද කතා කරන මාතෘකාව සමතේම දියුණු කරගෙන ඉස්සරහට ගිහින් විපස්සනා කරන අය. එතකොට ඒ උන්වහන්සේලා තුල බලවත් වෙලා තියෙන්නේ සමාධි ඉන්ද්‍රිය. තවත් රහතන් වහන්සේලාමක් ඉන්නවා සද්ධා විමුක්ත රහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ සද්ධාව තමයි බලවත් වෙලා තියෙන්නේ. අර ඔබතුමා කිව්වා වගේ මේ අවබෝධයේ පැත්තෙන්ම ඉස්සරහට ගියපු රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ කියන්නේ දිට්ඨප්පත්ති රහතන් වහන්සේ කියලා. එතකොට මේ අවබෝධයේ පැත්තට එකතු වෙන විවිධ තැන් ගැන අපට පුළුවන් කතා කරන්න. ලෝකේ වින්දනය කරලා විඳීම ඔස්සේම අවබෝධයේ පැත්තට එකතු වීම බුදුදහමේ පැහැදිලි කරන ආස්වාද ආදීනව නිස්සරණ කියන නිවනට එකතු වීමේ ක්‍රමය. ඒක තමයි ප්‍රායෝගිකව ඊටාම ලේසියෙන් අවබෝධයේ පැත්තට එකතු වෙන්න පුළුවන් තැන. ප්‍රායෝගිකව ඊටාම වේගෙන් අවබෝධයේ පැත්තට එකෙන් එකතු වෙන්න පුළුවන්. මම කියන්නේ මේක ඊටා පිළිවෙලකට අදට ගැලපෙන ක්‍රමයක් කතා කළොත් ඊටා පිළිවෙලකට මේ වැඩ පිළිවෙලට එකතු වෙන එකයි ඊටාම හොඳ දේ. ගිහියෙක් විදිහකට ගිහියෙකුට අවශ්‍ය මඟ පෙන්වීමක් කරනවා නම්. ඔකට සූත්‍රයක් තියෙනවා වේලුකණ්ඨකී නන්ද මාතා සූත්‍රය කියලා. ඔය වේලුකණ්ඨකී නන්ද මාතාව හොඳට ජීවිතේ විඳවලා තියෙන නෝනා කෙනෙක්. අම්මා කෙනෙක්. ජීවිතේ මැදිවිය ගෙවාගෙන හිටපු කාන්තාවක්. එතකොට ඇය දවසක් ඔය පාරායන වර්ගයට අයිති සූත්‍ර කීපයක් හයියෙන් කියනවා. හඳ පායගෙන එන රාත්‍රියක ගෙදර එළිය වාඩි වෙලා ඒ පාරායන වර්ගේ හයියෙන් කියනකොට මේ වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනවා. ඉතින් වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනකොට මේක අහගෙන ඉඳලා මේකට සාදුකාර දීලා නැගණිය මේ ඔබ ඊටාම මිහිරට පාරායන වර්ගයකම වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ සතරවරන් දෙවියන්ගෙන් පළවෙනි කෙනානේ. මිහිරට ඔබ මේක කිව්වා. හරිම මිහිරි ඔබේ ධර්ම ගායනය. ඒක හරි ලස්සනයි. මම අහගෙන හිටියා මගේ ගමන ගැන මට එච්චර අවධානයක් තිබුණේ නැහැ. එච්චර මිහිරි ඔබේ හඬ. ඒ බුදුගුණ අහගෙන ඉන්නකොට Tamanගේ හිත සංසිඳී යනවා නැගණිය. ඒ නිසා නැගණිය මේ මම ඔබට උදව්වක් කරන්නම් මේ ධර්මීට පඳුරක් විදියට. මම කරන ඔබට උදව්ව තමයි නැගණිය හෙට මෙහෙට වඩිනවා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ වේලුකණ්ඨකියට එනවා. මෙහෙට එනකොට ඔබ හෙට උදේට දානෙ ලෑස්ති කරන්න. කවුරුත් දන්නේ නැහැ උන්වහන්සේලා වඩින බව. මම ඔබට උදව්වක් විදියට කියන්නේ
හෙට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රධාන සංඝයා දානෙට වඩිනවා. වැඩියහම හෙට දානෙ දෙන්න කියනවා. එතකොට ඇයි අහල පහල ආයත් එකතු කරගෙන ගෙවල් වල ආයත් එකතු කරගෙන ව්‍යංජන කීපයක් හදලා ඉතින් දානි ලෑස්ති කරන්න ඇති උදේ. මොකද 500ක් පිරිසට දානි කිව්වම ටික අමාරු වැඩක් නේ. ඊට පස්සේ අර වෛශ්‍රවණ දෙවියෝ කියලා තියෙනවා නැගණී මටත් ඒ පින අනුමෝදන් කරන්න කියලා. ඉතින් පහුවෙනිදා උදේම මේ නගරේ ප්‍රධාන දොර ළඟට මිනිස්සෙක් යවලා වේලුකණ්ඨකී නන්ද මාතාව පණිවිඩයක් යවනවා මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වඩිවි එක්කරගෙන ඉන්න අපේ ගෙදරට කියලා. ඒකට සාරිපුත්ත හාමුදුරුවෝ එනකොටම අර මිනිස්සයා දන ගහලා වැඳලා කියනවා ස්වාමීනි මේ දානි ලෑස්ති කරලා තියෙනවා වේලුකණ්ඨකී නන්ද මාතාව. වහන්සේ වාඩි දැන් සාරිපුත්ත හාමුදුරුවෝ හරි ප්‍රශ්නයක් මේ අපි එන බව කවුරුවත් දන්නේ නැහැ. හැබැයි මේ කාන්තාව කොහොමද දැනගත්තේ? හරි ප්‍රශ්නයක්. ගිහින් ඇහුව නැගණිය අපි කාටවත් කිව්වේ නැහැ මෙහෙම එන බවක්. හැබැයි ඔබ කොහොමද දැනගත්තේ? ඒතර කිව්වා ඊ වෛශ්‍රවණ දෙවියෝ මට පණිවිඩයක් දීලා ගියා කියලා. වෛශ්‍රවණ දෙවියෝ කො මේ කවුරුවත් දන්නේ නැහැ මේ හෙට දාන්න ලෑස්ති කරන්න කියලා. එතකොට අර එතන හිටියේ රහතන් වහන්සේලා කියලා තියෙනවා ආශ්චර්යයි. අద్භූතයි මේ නන්ද මාතාව ආනුභාව සම්පන්න වෛශ්‍රවණ දෙවියෝ එක්කත් ගනුදෙනු කරනවා. ඒ කියන්නේ දෙවියෝ එක්කත් අල්ලාප සල්ලාපේ දෙනවා නේද මේ නන්ද මාතාව කිව්වම මේ කාන්තාව කියනවා අපෝ නෑ. ඒක මට ඉච්චර වැදගත් එකක් නෙමෙයි. දැන් බලන්න මේ කාන්තාවගේ තියෙන අභිමානේ. මට ඕක වැදගත් නෑ කියනවා. ස්වාමීනි ඔබ වහන්සේලා දන්නවද මගේ ඊට වඩා ආශ්චර්යවත් දෙයක් තියෙනවා. මොකද්ද? ස්වාමීනි මගේ දරුවා නන්ද ඒ නිසා තමයි අර නන්ද මාතා කියන්නේ. එක්තරා වරදකට මගේ එකම දරුවා රජුරු දඬුවම් දීලා මැරුවේ. රජුරු බරපතල විදියට මගේ දරුවව විඳවන්න සලස්වන මම එතන අත් දෙක බැඳගෙන බලාගෙන හිටියා මගේ හිතේ හෙලවීමක් වුණේ. ස්වාමීනි එතනට මගේ හිත මං හදාගෙන ඉන්නේ. ඒක ඊට වඩා ආශ්චර්යයි. ඔය දෙවියොත් එක්ක අල්ලාප සල්ලාපේ දෙන එක මට මහ ලොකු දෙයක් නෙමෙයි. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා ආශ්චර්යයි ඇත්තට මේක. අద్භූතයි ඔබ ඔය කියන කතාව. ඒක ඊටා විශේෂ දෙයක් තමයි. ඒක සාමාන්‍ය කෙනෙක් තුල මතුවෙන්නේ නැති දෙයක්. එහෙම කිව්වහම එතකොට ආයෙත් අර නන්ද මාතාව කිව්වා නෑ ස්වාමීනි. ඊටත් වඩා ආශ්චර්යවත් දෙයක් තියෙනවා මගේ. මොකද්ද? ස්වාමීනි මගේ මහත්තයා අපි දෙන්න එකට හිටියේ. අපි දෙන්න එකට ඉඳලා අපේ මහත්තයා මලා මැරෙනකොට අපි දෙන්න බොහොම සමගියෙන් අපි කවදාවත් රණ්ඩු වෙලා නැහැ කවදාවත් බහින් බස්සලා නැහැ අපි දෙන්න බොහොම සමගියෙන් එකට ගියේ ගමන් මරණාසන වෙලාව එයාට මාව මතක් වෙලා තියෙනවා ස්වාමීනි රාත්‍රියට මම නිදාගෙන ඉන්නකොට එකපාරම අමනුස්සයෙක් විදිහට මං ඉස්සරහා පෙනී ඉන්නවා මගේ මහත්තයා අමුතු පෙනුමකින් පෙනී ඉන්නවා ස්වාමීනි මගේ හිතේ අඹමල් රේණුවකවත් වෙනසක් වෙන්නේ නැහැ ඒ වෙලාවට මගේ හිත හෙල්ලෙන්නේ නැහැ මං හිතනවා දෙවියන්ගේ අල්ලාප සල්ලාපයට වඩා ඒක ආශ්චර්යයි කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා ඇත්ත. ඒක ඊට වඩා ආශ්චර්යයි. ස්වාමීනි ඊටත් වඩා ආශ්චර්යවත් දෙයක් මලගේ තියෙනවා. මොකද්ද? ඊට වඩා ආශ්චර්යවත් දේ තමයි ස්වාමීනි මම මගේ ස්වාමියා එක්ක එකතු ස්වාමියාව විවාහ කරගෙන ආවේ මම නව යෝන් වීදී අවුරුදු 14න් 15න්. එදා ඉඳලා මම වෙන මිනිස්සෙක් ගැන මගේ හිතේ සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. එතකොට දැන් අපේ මිනිස්සු මේ උඩින් පෙන්වාට අපේ හිතට කොයිතරම් සිතුවිලි ගලනවද? අපේ පාරේ බස් එකේ යනකොට අපේ හිත මොනතරම් දූෂණය වෙනවද නේ? එතකොට එයයි කියනවා ස්වාමීනි ඒක ඊට වඩා ආශ්චර්යයි. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා ඇත්ත. ඒකත් ඊට වඩා ආශ්චර්යයි. නෑ ස්වාමීනි ඊටත් වඩා ආශ්චර්යවත් එකක් තියෙනවා. මොකද්ද? ඊට වඩා ආශ්චර්ය දෙයක් තියෙනවා ස්වාමීනි මා තුල යම් දවසක භාග්‍යතුන් වහන්සේ සරණ ගිහින් මම සීලයක් සමාදන් වුණාද? ඒ සීලයෙන් මගේ කවදාවත් තවම කැලැල් වෙලා නැහැ. මේ සිදුරු වෙච්ච කැලැල් වෙච්ච සීලයක් මට නැහැ. මම කවදාවත් දුසිල්වත් වෙලා නැහැ. ස්වාමීනි මං හිතනවා දෙවියන්ගේ අල්ලාප සල්ලාපයට වඩා ඒක ආශ්චර්යයි කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කියන ඇත්ත ඒක ඊට වඩා ආශ්චර්යවත් දෙයක්. ස්වාමීනි ඊටත් වඩා ආශ්චර්යවත් දෙයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි ස්වාමීනි මම කැමති තාක් පළවෙනි ධ්‍යානෙන් වාසය කරන්න පුළුවන්ද කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිත විචාර සහිත ප්‍රීති සුඛ සහිත පළවෙනි ධ්‍යානෙන් මට කැමති තාක් කාලයක් ඉන්න පුළුවන්ද ස්වාමීනි එළි වෙනකන් වුණත් මට පළවෙනි ධ්‍යානෙන් ඉන්න පුළුවන් එළි වෙනකන් වුණත් දෙවෙනි ධ්‍යානෙන් ඉන්න පුළුවන් තුන්වෙනි ධ්‍යානෙන් ඉන්න හතරවෙනි ධ්‍යානෙන් ඉන්න පුළුවන් මං හිතනවා දෙවියන්ගේ අල්ලාප සල්ලාපයට වඩා ඒක ආශ්චර්යයි කියලා එතකොට අර ස්වාමීන් වහන්සේ කියන ඇත්ත අපිට තේරෙනවා ඒක ඊට වඩා ආශ්චර්යයි බං ස්වාමීනි ඊටත් වඩා ආශ්චර්යවත් දෙයක් තියෙනවා මොකද්ද ස්වාමීනි
බුදුරජාණන් වහන්සේ ඕරම්භාගී සංයෝජන වශයෙන් යමක් කිව්වද? ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියලා ඕරම්භාගී ඒක තමයි ඕලාරික ගැට ටික. ඕරම්භාගී සංයෝජන කියලා වදාලාද ස්වාමීනි මං මේ ගැට ටික ලියාගෙන ඉවරයි. ඒ කියන්නේ අනාගාමී වෙලා. ස්වාමීනි මං හිතනවා ඒක වෛශ්‍රවණෙක් අල්ලාප සල්ලාපයට වඩා ශ්‍රේෂ්ඨ බව. එතකොට උන්වහන්සේලා ඒකට සාදුකාර දීලා තියෙනවා. දැන් මේක ප්‍රතිපදාවක් විදිහට ගත්තොත් මේක සිද්ධියක් විදිහට කතාවක්. ප්‍රතිපදාවක් විදිහට ගත්තොත් ලස්සන කතාවක් තියෙනවා වජිර මහත්තයා. ඒක පේන්නේ නැහැ මේකේ. මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පිනත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ පින අභිනන්දනය කරන්න ඕනේ. ඒ කියන්නේ පිනට ගරහා කරන්න නරකයි. බුදුරු කවදාවත් පිනට නිඳා කළේ නැහැ. දැන් මේ භාවනා කරන අයගේ අදහසක් තියෙනවා පින ඕනේ. අපිට පින වැඩක් නැහැ. මොකටද පින් කරලා? පින් ඕනේ අපිට කියන තැනක ලංකාවේ මිනිසුන්ගේ මනස හැදිලා තියෙනවා. ඒක ඊට අනවශ්‍ය මෙදිහත් වීම. දැන් බලන්න වෛශ්‍රවණ දෙවියන්ගේ කතාව අහලා ඇයගේ ජීවිතේ මූලික වශයෙන් පින මොකද වෛශ්‍රවණ දෙවියොත් කියන්නේ ඔයා දානි දීලා මට පින අනුමෝදන් කරන්න කියලා. ඒ කියන්නේ මූලික ශ්‍රාවකයෙක්ගේ පින ගැන කතාව පළවෙනි. ඊට පස්සේ දෙවනියට ඇය තුළ ඇතිවෙච්ච අදහස් තමයි ස්වාමියා සහ දරුවාගේ අහිමිවීම ඉදිරියේ නොසෙල් වෙන සිතක් තිබුණා කියන උපේක්ෂාව. එතනට ආවේ ධර්මය අහලා. ඒ කියන්නේ ධර්මය අහනකොට හොඳට ධර්මය අහගෙන යනකොට වජිර මහත්තයා තේරෙනවා මේ ඔක්කොම පුරාණ හේතුඵල. මේවා ඉබේ ඇති වෙච්ච එකක් නෙමේ පරණ හේතුඵලවල සකස් වීමක් තියෙන්නේ. කියලා අර දැන් මගේ දරුවා වුණාට දරුවා ගෙනාපු කර්මයක් තියෙනවා කියලා බලනකොට දරුවට උනත් ප්‍රශ්නයක් වෙනකොට නිකන් අත් දෙක බැඳගෙන ඉන්න පුළුවන් මට එතනට හිත හැදුවේ ධර්ම ශ්‍රවණය. එහෙනම් මූලික වශයෙන් කුසල පින ගැන අදහස දෙවණියට හොඳට ධර්මය අහන්න ඕනේ. ඒක කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය. ශ්‍රුතවත් බව. හොඳට ධර්මය අහනවා. තුන්වෙනියට ඇයි කිව්වා මම මගේ ස්වාමියාට වඩා වෙන කෙනෙක් මම ප්‍රාර්ථනා කරලා නැහැ. ඔහු එක්ක මේ ගෙදරට ආපු දවසේ ඉඳලා. ඒක තමයි ওই මූලික ಭಾರತයේ තිබුණු සීල ක්‍රම පන්සිල් වගේ දේවල්. ඒ වයින් අර මූලික වශයෙන් සීලේ තියෙන ප්‍රබලභාවයත් එක්ක ඒ සිල් රැකගෙන ඉන්නකොට ඇති වෙන්නේ නැහැ. තවත් දැන් කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියන ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ අදහස ගන්න අමාරුයි. ඒක තමයි අර මූලික ಭಾರತೀಯ කතා කරපු ශික්ෂාකාමී වැඩපිළිවෙල. ආචාර ගෝචර බව කියලා කියන්නේ. ආචාර ධර්ම ඒක. ඊළඟට හතරවෙනි එකයි කිව්වා දැන් ඒක කියලා වෙන කතාවක් කියනවා මොකද්ද? මම කවදාවත් තෙරුවන් සරණ ගිය දවසේ ඉඳලා මගේ සීලය කැලල් වෙලා නැහැ කියලා. එහෙනම් අර මූලික ಭಾರತයේ තිබුණු පන්සිල් වගේ දේවල් වලට අමතරව මෙයාගේ තියෙන ආර්යකාන්ත සීලය කියලා ගන්නෙ. ඒ කියන්නේ සීලේ කැලල් වෙන සංයෝජනයක් ඇද ඒක ගලවලා දාන. ඒ කියන්නේ බුදුහාරු පහදලි කරපු සීලය. ඒ කියන්නේ පන්සිල් ಭಾರತයේ තිබුණා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සීලේ කැලල් වෙන සංයෝජනය ගලවන එක. එතකොට සීලේ කවදාවත් කැලල් වෙන්නේ නැහැ. සීලේ කැලල් වෙන්න බලපාන මූල සාධකය අයින් කරාම සීලේ කැලල් වෙන්න හේතු නැහැ. හේතු වෙනස් කරන එකනේ අපේ සාකච්ඡාව. එතකොට අන්න එයාට ආර්යකාන්ත සීල. ඊට පස්සේ එයා කියනවා මම මට කැමති තාක් පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට අන්න සමත භාවනාවේ උදව්ව. එතන ඉඳලා ඊට පස්සේ එයා කියනවා මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික පංචෝරම් භාගී සංයෝජන ඇති වෙන්නේ නැහැ මට. ඒක තමයි විපස්සනාවේ උදව්ව. එවනම් මේ විදිහට ප්‍රතිපදාවක් අපිට හදා ගන්න පුළුවන්. පින ගැන අදහස ඊට පස්සේ ධර්ම ශ්‍රවණී තුලින් හිත උපේක්ෂාවකට ගොඩ නගාගෙන එදිනෙදා ගනුදෙනුව එක්ක එකතු වෙන මේක අපිට පුළුවන් මූලික ධර්මයේ හුරු කරන විදර්ශනා කරන ශ්‍රාවකෙක් අදහගෙන ඉන්න පුළුවන් නේ භාවනාව ගැන උනන්දුව කියන්නේ මං කොතනින්ද හාඳුරන්නේ පටන් ගන්න කියලා. එතකොට එයා හොඳට ධර්මය අහන්න ඕනේ. මේ අපි කියනවා වුණත් පිළිගන්න ඕනේ නැහැ. හොඳට ධර්මය අහන්න ඕනේ. ධර්මයේ අහන එක ධර්ම ශ්‍රවණේ. ඊට පස්සේ මේ පුද්ගලයා තුළ මේ පන්සිල් වගේ අපි කතා කරන ආචාර ධර්ම එක්ක එකතු වෙන්නේ. ඒකත් එක්ක මදි බුදුදහම කතා කරන ආර්යකාන්ත සීලයකට එකතු වෙන්නේ ඊළඟ පිළ. එතනින් පස්සේ තමයි සමාධියට එකතු වෙන්නේ. සමත භාවනාවට එකතු වෙන්නේ. දැන් ඉන්නවා කට්ටියක් බණක් ඇහුවා වාඩි වුණා භාවනාවට. එතකොට ඒගොල්ලන්ගේ අර මූලික ආචාර ධර්ම වලට අදාළ ලක්ෂණ මොකුත් නැහැ. ඉතින් හිත වැඩෙන්නේ නැහැ. එතකොට අපිට කියනවා අපි මෙච්චර කල් භාවනා කරනවා හාමුදුරනේ අපිට මොකක්වත් නැහැ. එයා ප්‍රතිපදාවේ අවුල් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඊට පස්සේ තමයි විපස්සනාවට එකතු වෙන්නේ. මෙන්න මේ විදියට අපිට පුළුවන් පිළිවෙත් පුරන ශ්‍රාවකෙක් වෙන්න. එතකොට අපිට පුළුවන් බුදුදහමේ ඉහළ ආධ්‍යාත්මික ලක්ෂණ සමග එකතු වෙන්න. හමුනේ දැන් අපි සමත භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන මම හිතන්නේ මේ තවමත් මේ පෙරබිම සකසා ගැනීමෙන් ඉන්නේ. ඒ කියන්නේ සමත භාවනාව කර්මස්ථාන ඔස්සේ වඩන්නේ කොහොමද? මේ කර්මස්ථාන පැහැදිලි කරගන්නේ කොහොමද? මොනවද කර්මස්ථාන? ඇයි සමත භාවනාවට මේ කර්මස්ථාන අඩංගු වෙලා තියෙන්නේ? මේ ආදී වූ කාරණා පිළිබඳව මම හිතනවා අපිට සාකච්ඡා කරන්නට තවත් සමත භාවනා වැඩසටහනකට ප්‍රවේශ වන්නට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා අදට වැඩසටහන අපි
සමත භාවනාවේ පළමු අදියර විදියට මෙය නම් කොට සමත භාවනාව දෙවන අදියරේදී සාකච්ඡා කරන්න අපි තවත් දවසකට ඔබට ඇරයුම්පත් නිකුත් කරමින් අද සාර ගවේෂී වැඩසටහනට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත හසලක සිල්ල විමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරව පූජාව පිරිනම්මින් අද සාර ගවේෂී වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබට රටට තෙරුවන් සරණයි.